ආයිබෝවන් දුවේ පුතේ. මෙතෙක් දවස් මම ඔබේ හමුවට ආවේ ව්‍යාකරණ පාඩම් කියලා දෙන්න. අද මම සූදානම් වන්නේ ඔබගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ සාහිත්‍ය පාඩමක් කියලා දෙන්නයි. ඒ තමයි 12 වෙනි පාඩම වෙන කුරහන් විසිමුව කලවර බලලා කියන පාඩම. විවිධ වෘත්තීන් වල නියැලිච්ච අපේ ගැමියාගේ කඳුල වේදනාව සුසුම දුක සිතට නැගිච්ච අව්‍යාජ හැඟීම් තාලානුරූපව ගායනා කරන්නට මේ ගැමියා සමතෙක් වුණා. ඒ අනුව බිහිවෙච්ච ජන කවි වර්ග රාශියක් අප අතරේ තියෙනවා. ඉන් කීපයක් මම ඔබට මතක් කරන්නම්. පැල් කවි, ඔරුපාරු, ගැල් ඒ කියන්නේ කරත්ත කවි, පතල් කවි, පන් ගොයම්, දීවර, බබර කැපීම, නෙළුම් කවි සහ කුරක්කම් කවි ආදී වශයෙන් ගොඩාක් අපේ ජන කවි අපිට දකින්නට තියෙනවා. ඉතින් අපේ පාඩමට ප්‍රස්තුතය වුණේ මේ කුරක්කම් කවි. කුරක්කම් වගාව කියලා කියන්නේ හේන්ගොවිතැන ආශ්‍රිත ප්‍රධාන වගාවක්. වියලි කලාපයේ ආශ්‍රිතව කෙරෙන මෙම භෝගය රටේ දේශගුණික තත්ත්වය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් පුතේ මේ කුරක්කම් වගා කිරීමේදී ප්‍රධාන පියවරවල් කිහිපයක් තියෙනවා. පළමුවෙන්ම ගොවියා කරන්නේ කැලෑවට ගිහිල්ලා තමන්ට කුරක්කම් වගා කරන්න සුදුසු බිම් කඩක් තෝරගන්න එකයි. ඊට පස්සේ උන් කරන්නේ සුබ නැකතකට අනුව වල් කෙටීම ආරම්භ කරනවා. කැලෑවේ එලිපෙලි කරලා විශාල ගස් තියෙනවා නම් ඒව උගුල්ලලා දාලා බිමට හෙලලා දින කිහිපයක් යනකොට මේ කපා ඉවත් කරපු කොටස් ටික වේලෙනවා. හොඳට වේලුණාට පස්සේ ඔහු ඊළඟට මේකට ගිනි තියනවා. ඉතින් ගිනි තියන්නත් කලින් අපේ ගොවියා බොහොම කාරුණික හදවතක් තිබිච්ච කෙනෙක්. සතාසිව්පව මේ ගින්නට අහු වෙලා මිය යන්න පුළුවන් නිසා ගොවියා කෑ ගහලා කියනවා අනේ සතාසිව්පාවිනේ මේ බිමේ ඉන්න එපා. මම මේ හේන වගා කරන්නට ගිනි තියන්නටයි යන්නේ. වහම මින් ඉවත් වෙලා යන්න කියලා. එහෙම කියලා ගොවියා මේ හේන් ඥායට ගිනි තියනවා. ගිනි තියන ටික දවසක් ගියාම මේ නොදැවිච්ච සමහර මුල් එහෙම ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. කණුමදුවල් කියලා කියන්නේ අපි ඒවට. නැවත වරක් ඒව මුගුල්ලලා ඉවත් කරලා ගොවියා මොකද කරන්නේ? බිම සකස් කිරීම සිද්ධ කරනවා. ඒ මොකටද කුරහන් දාන්නේ? වපුරන්නට. ගොවියා දන්නවා තව නොබෝ දවසකින් අක්වැස්ස වහිනවා කියලා. දුවල පුතාලා දන්නවනේ අක්වැස්ස කියන්නේ මොකක්ද කියලා. මේ නවදැලි හේන ගිනි තිබ්බට පස්සේ පළමුවෙන්ම වහින වැස්සට තමයි අපි අක්වැස්ස කියලා කියන්නේ. ඉතින් මේ අක්වැස්ස මෝද වීගෙන එනකොට අහසේ කළු පාට වෙහි වලාකුළු දකින්නවා ගොවියා. මේ වෙහි වලාකුළු දකින්නකොට ගොවියා මොකද කරන්නේ? ඔහු දන්නවා තව දවස් දෙක තුනකින් වැස්සක් වහිනවා කියලා. ඒ නිසා ගොවියා තමන්ගේ මේ කුරක්කන් බීජ වැපිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අක්වැස්ස වැහැලා අපූර්වට මේ පැලපත එළියට මතුවලා එනවා. ඉතින් මේ පැලපතේ සිට අස්වැන්න නෙලාගෙන ගෙට ගන්න කම්ම ගොවියට ඊළඟට සිද්ධ වෙනවා නීති වර්ජිතව මේ කුරක්කන් හේන ආරක්ෂා කරගන්නට. කාමින්ද ආරක්ෂා කරගන්න ඕනේ. මේ කැලෑවේ ඉන්න වන සතුන්ගෙන් විශේෂයෙන්ම දුල පුතාලා දන්නවා අලියා. ගොවියෝ කියන්නේ මහ එකා කියලා. අලියා ඇවිල්ලා රාත්‍රියේදී මුළු හේනම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි රංචු පිටින් එන ඌරෝ. දහවල් කාලේට නම් කුරුල්ලෝ. අපි කියනවා සක්කලියෝ කියලා. ඉතින් ගොවියට සිද්ධ වෙනවා ටක්ක බැඳලා රාත්‍රියේදී නම් ගිනි මැල ගහලා මේ සතා සිව්පාවව එලවලා දාන්නට. ඒ සඳහා මේ ගොවියා ගොඩාක් දුක් දෝමනස්යන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ දුක් වේදනාවන් තමයි අපේ කුරක්කන් කවි වලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට නිර්දිෂ්ට කොටසෙහි තියෙන කුරක්කම් කවි අපි එකින් එක විමසලා බලමු. පළමුවෙන්ම ඔයගොල්ලෝ මේ පළවෙනි කවිය අපූර්වට රස විඳින්නකෝ. දුරුතුමායේදී කැලට වැදිලා මාසක් පමණ කල් කැලවල් කොටලා නැදින් දිනේදී වල්ගිනි තබලා
කවියට අපූර්ව නාදමාලාවක් තිබුණා. ඔහු ඉතා ලස්සනට මේ ජන කවි ගායනා කළා. සිව්පද ආකෘතිය තමයි අපේ ජන කවියගේ ආකෘතිමය ලක්ෂණය. ඒ කියන්නේ පේලි 4ක එලිසමේ රැකින විදියට ලස්සනට ඔහුගේ හැඟීම ඔහු ගායනා කළා. දැන් මේ කවිය කියනවා දුරුතුමයිදී තමයි ගොවියා කැලියට යන්නේ. අර මම පෙර සඳහන් කළ පරිදි Tamanට වගාව සඳහා සුදුසු බිම් කඩක් තෝරා ගන්නටයි. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? මාසයක් විතර ගත කරලා මේ මහා විශාල වනාන්තරයේ Taman තෝරගත්ත බිම් කොටස සුද්ධ පවිත්‍ර කරනවා. විශාල ගස් තියෙනවා නම් ඒවා පෙරලලා, උගුලලා දාලා, ඒවට ගිනි තියලා කැලේ සූදානම් කරගන්න ඕනේ. ඉතින් මාසයක් විතර යනවනේ මේ වගාව සුද්ධ කරන්නට, මේ බිම් කඩ සුද්ධ කරන්නට. ඊට පස්සේ මැදින් මාසෙදි තමයි මේ කපපු වල් ටික ගිනි තියන්නේ. ඒ කියන්නේ මැදින් මාසෙ කියලා කියන්නේ මාර්තු මාසේ. ඊට පස්සේ තමයි අක්වැස්ස ලඟ වෙනකොට කුරහන් ටික ඉසින්නේ. බලන්න 4 වෙනි පේලිය කියනවා කුරහන් ඉසින්ව කලවර බලාලා කියලා. කලවර බලාලා කියන්නේ දුවේ පුතේ මේ වැහි වලාකුළු වල කලවර බලාලා කියන එකයි. කළු පාට වැහි වලාකුළු ටිකෙන් ටික අහසට මෝදු වෙනකොට ගොවියා දන්නවා හෙට අනිද්දාම වැස්ස ළඟ එනවා කියලා. වැස්ස දිහා බලලා තමයි දුවේ පුතේ ගොවියා කුරහන් ටික ඉස්සේ. අද වගේ පුතේ කාර්යගුණ දෙපාර්තමේන්තුවෙන් කිව්වේ නෑ හෙට වහිනවා ලබන සතියේ වහිනවා කියලා. නමුත් අපේ ගොවියට පරිසරයත් එක්ක ජීවත් වෙලා අපූර්ව ඥානයක් තිබුණා ඉදිරියට වෙන දේවල් පිළිබඳව නිමිති කියන්නට. ඉතින් මේ වැස්ස දිහා තේරුම් ගත්තේ මේ අහසේ නගින කළු පාට වෙහි වලාකුළු දිහා බලලා. ඔබට පේනවද මේ පුතේ මේ කවි පන්තිය දැක්කම අද ලස්සනට එලි වැඩ රැකලා තියෙනවා. වැදිලා, කොටලා, තබාලා, බලාලා කියලා බොහොම ලස්සනට එලිසමේ රකින්නට අපේ ජන කවියට හැකියාව තිබුණා. ඒ වගේම තමයි බොහොම සරල බස්හරක් තමයි අපේ ජන කවිය තමන්ගේ පදමාලාවට තෝරගත්තේ. තමන්ගේ හැඟීම් අව්‍යාජව ඉදිරිපත් කිරීම මේ ජන කවියගේ තිබ්බ සුවිශේෂ ලක්ෂණයක්. එහෙනම් දුවේ පුතේ මේ පළමු කවියෙන් ප්‍රධාන කාරණා 3ක් අපිට අවධාරණය කරනවා. පළවෙනි දේ තමයි බිම් කඩක් තෝරා ගැනීම. ඒක කරන්නේ දුරුතු මාසෙදී. ඊළඟට කරන්නේ කැලේ වල් කෙටීම. ඒකට මාසයක් විතර ගත කරනවා. ඊට පස්සේ කැලේ ගිනි තියලා කුරක්කන් බීජ ඉසීම සිද්ධ කරනවා. එහෙනම් මේ ආකාරයට ප්‍රධාන කාරණා 3ක් අපිට මේ පළමු කවි පන්තිය තුළදී හඳුනා ගන්නට පුළුවන්. එල්ලවෙන්ට කවි කරගේ වෙනි බොහොම කොල්ලකන්ට ඒති සිව්පා බොහොම ගොල්ල සමග ඒති හොඳයි දුවේ පුතේ. දැන් ඔබට මේ දර්ශනය දිහා බැලුවහම පේනවා අපේ ගොවියගේ හතුරු ගොඩාක් ඉන්නවා. කවුද? මේ වනාලි ඌරෝ ඇවිල්ලා මේ කුරක්කන් හින වනසන්නටයි සෝදානම් වෙන්නේ. බලන්න ජන කවියා කියනවා එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ කුරක්කන් හේන එල්ල කරගෙන මිට කලිනුත් ඇතිතරම් ජන කවි අපේ අතර නිර්මාණය වෙලා තියෙනවා කියන එකයි. කොල්ල කන්ට එනවා කවුද? සිව්පාවෝ. සිව්පාව එනවා කොල්ල කන්ට මොනවද? මේ ගොවියා දුක් මහන්සි වෙලා දහඩිය මහන්සියෙන් වපුරලා ගෙට ගන්න සූදානම් වෙන අස්සන්න කොල්ල කන්ටයි මේගොල්ලෝ එන්නේ. ගොල්ලත් එක්ක එන්නේ ගොල්ල සමග. ගොල්ල කියලා කියන්නේ දුවේ පුතේ රංචුව. තනියෙන් නෙමෙයි එන්නේ මේ මහයිකා නම් අලියා නම් එන්නේ තනියෙන්. අලියා සමහර වෙලාවට රංචුව පිටින් එනවා. හැබැයි බොහෝ විට ඌරෝ එන්නේ රංචු පිටින්. රංචු පිටින් ඇවිල්ලා මේ කුරක්කන් හේන වනසලා දානවා. නිල්ලාඹදි සද්දවසින් බැලුවහම දැන් පළවෙනි කවිය අපි කිව්වා අක්වැස්ස එනකම් බලාගෙන ඉඳලා ගොවියා කුරක්කන් ටික වපුරනවා. ඊට පස්සේ දවස් 7ක් යනකොට ඒ කියන්නේ සතියක් යනකොට ලස්සනට නිල් පාටට පැලපත මතුවෙනවා. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා අපේ කවියා නිල් පාට කියලා කිව්වේ මොන පාටටද? කොළ පාටට. හරිත වර්ණයේ කවි සමයේදී නිල් පාට ලෙස තමයි අපි කවියෝ දැකලා තිබුණේ. ඉතින් බලන්න දුවේ පුතේ මේ කවිය බොහොම අපූර්වට අපේ
ජනකවියා කියනවා කුරක්කන් ගොවියට මීළඟට තියෙන කරදරය පිළිබඳව. කවියා පොතපත කියවලා දැනුම ලබාගත් උගතෙක් නොවුනට බොහොම අපූර්වට මුල සහ අග එලිවට රකිමින් මේ පද හතර ගලපලා තියෙන හැටි. දැන් බලන්න මුල තියෙනවා එල්ල, කොල්ල, ගොල්ල, නිල්ල කියලා ලස්සනට අපූර්වට එලිසමේ රකිනවා. අගදී බලන්නකෝ බොහොම හැමදාම බැලුවාම යනාදී විදිහට එලිවට නැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බොහොම ලස්සනට මේ කටවහර භාවිතා කරමින් භාවපූර්ණ පදමාලාවක් භාවිතා කරන්නට අපේ කවියා සමත් වෙලා තියෙන හැටි අපිට මේ කවියෙන් පැහැදිලි වෙනවා. මාගේ දේවියනි බොරු වක්මනේදී බිමයි වුණොත් කඩු මඩු බොහෝ මනවැදී ඇහැට වෙස ඇත තුන්යාම මනිදි නැති ගොබ කළු වෙමින් කුරහන් කෙරේ වැද වැඩෙති. අපේ පැරැන්න බොරු කිව්වේ නෑ. ඒ බව ඔහු දිවුරා පොරොන්දු වෙනවා. ඒකයි කියන්නේ මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. දෙවියනි මම මේ කියන්නේ ඇත්තමයි. බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති. මේ දුවේ පුතේ කණු මදු කියලා කියන්නේ ඔබ දන්නවා මං කිව්වා ගොවියා හේනට ගිහිල්ලා මේ හේනේ තියෙන කැලෑවේ තියෙන විශාල ගස්කොළන් බිම දාලා ගිනි තියනවනේ. ගිනි තිබ්බට පස්සේ සමහර ගස්වල මුල් තියනවා තැනින් තැන පිලිස්සෙන්නේ නැතුව. මේ පිලිස්සෙන්නේ නැතිව ඉතිරි වෙච්ච දඬු වලට තමයි දුවේ පුතේ කණු මදු කියලා කියන්නේ. ඉතින් ගොවියා මේ හේන පුරුසල දැම්මට පස්සේ තැනින් තැන ඉතිරි වෙච්ච මේ කණු මදු දැක්කම ගොවියාගේ හිතට ගොඩාක් දුක හිතෙනවා. ගොඩාක් වෙහෙස මහන්සි වෙලානේ ගොවියා මේ කාර්ය කළේ. තවත් උහුට වැඩ ඉතිරි වෙනවානේ. මේ කණු මදු ටික බොහොම අමාරුවෙන් උගුල්ලලා ඉවත් කරන්නට ගොවියාට සිද්ධ වෙනවා. ඒ වගේම බොහොම අමාරුවෙන් මේ වපුරපු අස්සැන්න ටික ටික පුමුදගෙන එනකොට දුවේ පුතේ මේකට විනාශ කරන්නට එනවා කැලේ ඉන්න වනසතුන්. ඉතින් ඇහැට වෙහෙසක් ඇතිව රැ 3 යාමේ නිදි වර්ජිතව ගොවියට සිද්ධ වෙනවා හේනි පැලට වෙලා පැල් රකින්නට. මේ වැඩි වශයෙන්ම හේනට වනසතුන් එන්නේ ගොබ කළු වෙලා මේ කුරහන් වලට කිරි වැදෙන කාලෙට. ඒ කියන්නේ දුඹුරු පාටට වෙලා මේ දර්ශනය ඔබට පේනවා මේ කුරක්කන් වල ලස්සනට දුඹුරු පාටට පීදලා තියෙන කුරක්කන්. ඉතින් ඔබ කන්න එන මේ සතා සිව්පා වගේ හේන රැක ගන්නට ගොවියා නොවිදිනා දුක් විඳිනවා. හේනේ පැලේ මා විඳිනා සුරුංගාන් උරෝවෙන් වට පිට කර තිසක් මාන් වෙතටන් තුලින් උන්නල්ලන මලංකාන් අපොයි මගේ කිරිවදිනා කුලංකාන්. ඔවුදුවේ පුතේ මේ කවියෙන් කියන්නේ මේ හේන රැක ගන්නට ගොවියා පැලේ ඉඳලා ගන්න වෙහෙස මහන්සිය ගැන. හේනි පැලේ මා විඳිනා සුරුක්කන්. සුරුක්කන් කියලා කියන්නේ අතිශය කටුක ජීවන අත්දැකීම් කියන එකයි. රාත්‍රියට නිදි වරාගෙන මදුරුව තලමින් තනියෙන් නේද තමන්ගේ අඹදරුවෝ පැල් කොටේ ඉඳ ඇති කැලේ මැද්දේ ගහක් උඩට වෙලා සීතලේ ගෙහි පාළුවෙන් කාන්සියෙන් ඔහු ගෙවන මේ ජීවිතය බලන්න කොතරම් කටුකද කියලා. නිදා ගන්නත් බෑ. ඇහැරිලාම ඉන්න ඕනේ. මොකද හේනට එනවා රංචු පිටින් ඌරෝ. ඇවිල්ලා වටපිට සක්මන් කරනවා. ඒ කියන්නේ හිට මෙහෙට ඇවිදිනවා. ඇවිදලා නිකන් ඉන්නෙත් නෑ මේගොල්ලෝ. මොකද කරන්නේ? මේ කුරක්කන් හේන වනසන්නටයි එන්නේ. ආහාරයට ගන්නටයි එන්නේ. ඉතින් දැන් කුරක්කන් හේන වට කරලා ගොවියා අපූරු වැටක් බඳලා තියෙනවා. හැබැයි මේ වැටට උඩින් මාලක්කන් අල්ලනවා. කවුද ඌරෝ?
මලක්කම් කියලා කියන්නේ දුවේ පුතේ ඔබ දන්නවා නර්තන සම්ප්‍රදායන් වල තියෙනවා කරණම් ගැසීම. නැට්ටෝ කරණම් ගහනවා. ඒ වගේ මේ ඌර බැටට උඩින් කරණම් ගහලා ඇවිල්ලා මේ කුරක්කන් හේන විනාශ කරලා දානවා. ඉතින් ගෝවියා දුක් වෙනවා අපෝයි මගේ කිරිවදිනා කුරක්කන් කියලා. ඉතින් බලන්න දුවේ පුතේ අපෝයි අනේ කියලා මේ ගෝවියාගේ හිතට දැනිච්ච හැඟීම ඒ ආකාරයෙන්ම අව්‍යාජව ප්‍රකාශ කරන්නට අපේ ගෝවියා නැත්නම් ජන කවියා සමත් වෙලා තියෙන ආකාරය ඉතාම අපූර්වයි. දැන් මේ කවිය ගත්තත් මේකෙත් අග එලිවට මනාව ගලපමින් සුරුක්කන් සක්මන් මලක්කම් කුරක්කම් යන ආදී විදිහට ඉතා අපූර්වට තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කරන්නට ජන කවියා සමත් වෙලා තියෙනවා. කටුවැල්ලේ මගේ නේ කුරක්කා වැට අහුරා කුරන්ගෙන් වලංකා කරගන්නට බැරි උන් මග කුරංකා ඌරෙනි නොකා පලයව් මගේ කුරංකා කටුවෙල්ල ප්‍රදේශයේ වගා කරලා තියෙන මගේ කුරක්කන් හේනට එනවා ඌරු ඇවිල්ලා විනාශ කරන්නට. ඉතින් ගෝවියා මේ හේන වට කරලා වැටක් අහුරලා තියෙන්නේ. වැටකින් අහුරලා තියෙන්නේ තමන්ගේ කුරක්කන් ටික. මොකටද? ඌරන්ගෙන් විනාශ වෙන එක වළක්වන්නට. හැබැයි අනේ උන්ගෙන් මේක හේන වේර ගන්නට ගෝවියාට බැරි වෙනවා. කොතරම් විදි වර්ධිතව හේනේ පැල්රැක්කත් ඌර ඇවිල්ලා මේ හේන විනාශ කරනවා. ඒක නිසා මේ ගෝවියා කියනවා ඌරෙනි නොකා ඵලයව මගේ කුරක්කන්. බලන්න බොහොම අව්‍යාජව කටවහර භාවිතා කරමින් තමන්ගේ හිතට නැගිච්ච කවිසිතුවිලි කවිය ගායනා කරන ආකාරයේ ඌරෙනි නොකා ඵලයව. ඵලයව කියලා කියන්නේ එදිනෙදා කට විවහාරයේදී යම් කෙනෙකු එළවලා දාන්නට තරහෙන් කරන ආමන්ත්‍රණයක් නේද? ඉතින් මේ විදිහට බොහොම ලස්සනට කවියා තමන්ගේ දුක වේදනාවන් මේ කවිය තුලදී පිළිවිප කරලා තියෙනවා. මේදාරිනි පැගිලා ඇති කුරංකා රන්වන් කරල් බරවී ඇති සුරංකා ඌරෝ නොකෑවොත් හේනේ බඩගින්නට අවසරයකි කුරංකා මේ වෙනකොට ගෝවියාගේ හේනේ කුරක්කන් ටික හොඳට පැහිලා තියෙන්නේ. දුඹුරු පැහැ ගැන්විලා පැහැට උඩු දුඹුරු පැහැකින් යුක්තව දැන් කරල් ටික ලස්සනට බොහොම අපූර්වට පැහිලා තියෙන්නේ. රන්මන් කරල් බර වෙලා තියෙනවා. සුරක්කන් කියලා කියනවා දුවේ පුතේ. මෙතන සුරක්කන් කියලා කියන්නේ මේ ගෝවියාගේ සූරවීර බව. ගෝවියාගේ දක්ෂතාවය මත තමයි මේ තරම් සර්වස්සයන්ක් උට ලබා ගන්නට පුළුවන් වුනේ. හේන කොටපු දවසේ ඉඳලා රෑ නිදි වර්ධිතව හේනි පැලේ ඉඳලා මේ කුරක්කන් ටික ආරක්ෂා කරගන්නකම් ගෝවියා විඳපු දුක්ඛ දෝමනසයන්. ඒ කියන්නේ ඔහුගේ සූරකම. ඒක තමයි මේ සුරක්කන් කියලා කවිය කියන්නේ. ඒක නිසා තමයි මේ තරම් අපූර්වට රන්වන් කරලින් බර වෙන සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට ගෝවියාට හැකි වුණේ. ඉතින් මේ අස්වැන්න ඵලදායී වෙන්නේ මොකක් නිසාද? ඉතින් මේ අස්වැන්න වඩා ඵලදායී වන්නේ ඌරු ඇවිල්ලා කෑවේ නැත්තම් තමයි. නැත්තම් මේ සියල්ලම එක සුළු මොහොතකින් විනාශ වෙලා යන්නට පුළුවන්. ඉතින් ගෝවියා මතක් කරලා දෙනවා. මේ ජන කවිය මතක් කරලා දෙනවා අපිට බඩගින්නට හොඳ ඖෂධයක් තමයි කුරක්කන් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද දුවේ පුතේ අද අපි උදේ පාන්දරට නැගිටලා පිටරටවල වලින් එන කිරිපියාණය කරාට අතීතයේ ගෝවියා පානය කරේ මේ වගේ කුරක්කන් වගේ ශක්තිජනක ඖෂධීය පානයක්. ඉතින් කුරක්කන් කැඳ කියලා කියන්නේ බොහොම ඖෂධීය පානයක්. බඩගින්න නැති කරන්නට කදිම ඖෂධයක්. ඒ වගේම තමයි කුරක්කන් රොටි හදනවා, තලප හදනවා, හැලප,
පිට්ටු, ඉන්දියාප්ප විවිධ කෑම වර්ග හදාන්නට අපේ ගැමි ජනතාව මේ කුරක්කන් පාවිච්චි කරා. මොකද ඔහු දන්නවා වර්තමානයේ තියෙන ගොඩාක් මේ බෝ නොවන රෝගවලට හේතුව තමයි මේ ඖෂධීය ආහාර අපි ආහාරෙට නොගන්න එක. ඉතින් දියවැඩියාව වගේ රෝගයන් වලට බොහෝම හොඳ ඖෂධයක් තමයි මේ කුරක්කන් කියලා කියන්නේ. ඉතින් මේ ජන කවියා කියනවා අවසාන පදයේදී බඩගින්නට ඖෂධයකි කුරක්කන් කියලා. ඉතින් සුපුරුදු පරිදිම එලිවැට අපූර්වට ගලපමින් ශබ්ද මාධූර්ය ඇති කරමින් බොහෝම ලස්සනට මේ ජන කවිය නිර්මාණය වෙලා තියෙනවා. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ කපන්නටත් බැරුවත පය රුගවේ ආරින්ටත් බැරුව නොවගම සිනවේ කපමුණනි ඉපනලේ බලන්නකො දුවේ පුතේ මේ හත්වෙනි කවිය දිහා කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ කියලා ජන කවියා කියනවා. මෙතන තුනක් කියලා කියන්නේ දුවේ පුතේ ලාස් තුනක් කියන එකයි. දැන් බිම් ප්‍රමාණය වශයෙන් බැලුවොත් නම් අක්කරයකටත් වඩා වැඩි බිම් ප්‍රමාණයක් කුරක්කන් වපුරලා තියෙනවා. ඉතින් මේක කරන එක ලීසි පාසු කාර්යයක් නෙවෙයි. බොහොම අමාරුවෙන් තමයි බිම් කඩ තෝරගත්ත මොහොතේ ඉඳන් අස්සන්න ගිට නිදා ගන්නකම් බොහොම අමාරු කර්තව්‍යයක ගොවියා නියලුණා. ඉතින් දැන් මේ සරසාර අස්සන්න නෙලා ගන්නට හරිම අමාරුයි. මොකද අතපය රිදෙනකන් දැන් අස්සන්න නෙලන්නට සිද්ධ වෙනවා. හැබැයි මේ කියලා මේ කර්තව්‍ය අතහරින්න නම් දැන් ගොවියට බෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ලෝවගම hina වෙනවා. ලෝවගම කියලා කියන්නේ ලෝකයක්. රට්ටු හිනස්සන්න බෑ. රට්ටු කියයි ගොවියා මහ කම්මැලියෙක් කියලා. ඒක නිසා අතපය රිදුම් දෙනවා කියලා අස්සන්න නෙලන එක මග හරින්නට නම් ගොවියට බෑ. ඉතින් අපේ ගොවියා ආරාධනා කරන්නේ කාටද? තමන්ගේ ඇවැස්ස නෑනට. ආරාධනා කරන්නේ තමන්ගේ පාළුව මකන්නත් එක්ක මේ අස්සන්න නෙලන්න එන්න කියලා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවනේ අතීත ගැමියාගේ විවාහ ක්‍රමය තුල මේ නෑනමස්සිනා විවාහය කියන එක බොහොම ජනප්‍රිය විවාහ ක්‍රමයක්නේ. ඉතින් තමන්ගේ ඇවැස්ස නෑනට තමයි ආරාධනා කරන්නේ තමන්ගේ මේ මහල්සිය පාළුව මකන්නටත් එක්ක අස්සන්න නෙලන්නට එන්න කියලා. ඉතින් මේ ඉපනැල්ලේ ස්වභාවය සෞන්දර්යය මතු කරමින් නෑනත් එක්ක කුරහන් කපන්න කවියා සැදී පැහැදී ඉන්නවා. ඉතින් මේ ආකාරයට බොහෝම අපූර්වට ජන කවියා තමන්ගේ හිතේ තියෙන වේදනාවල් දුක දෝමනස්යන් සියල්ල මේ පද හතරකට ගලපා ගන්නට සමත් වෙලා තියෙනවා. එපෙති දෙපෙති මහහේනේ කුරක්කන් මඟ යන්නෝ මට සරදම් කරක්කන් එපෙති දෙන්න කවුදෙයි කළ නාලක්කන් කපාගනිමු එක පෙත්තේ කුරක්කන් සරුවට වැඩිච්ච කුරක්කන් පඳුරක එක කරලක දුවේ පුතේ පෙති එහෙමත් නැත්නම් ඇඟිලි 7-8ක් පමණ තියෙනවා. ඒ කියන්නේ සරු විශාල අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. හැබැයි මේ කවියා කියනවා තමන්ගේ කුරක්කන් පඳුර වල තියෙන්නේ පෙති දෙකක් කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ව්‍යංගයෙන් කවියා කියනවා තමන්ට වෙනද ලැබුණු සරු අස්වැන්න අද ලැබිලා නෑ. තමන්ගේ හේන નિසරු වෙලා කියලා ව්‍යංගාර්ථයෙන් කියන්න අපේ ජන කවිය සමත් වෙලා තියෙනවා. ඉතින් මේ පාළුවට ගියපු නැත්තම් සරුවට නොවැඩුණු මේ කුරක්කන් හේන දැක්කහම මග යන මිනිස්සු සරදම් කරයි. ඒ කියන්නේ විහිළු කරයි. මොකද මේ ගොවියට නම් හොඳ කුරක්කන් හේනක්වත් වගා කරගන්න බෑ. රැක බලා ගන්න බෑ කියලා. හැබැයි ගොවියා නිකන් ඉඳලා නෙමෙයි මේ නේද? රාත්‍රියේ නිදි වර්ජිතව දුක වේදනාවන් උසුලලා තමයි මේ ප්‍රතිඵලය තමන්ට ලැබුණේ. මොනවා කරන්නද?
ඉතින් ගොවියා කල්පනා කරනවා අනේ මෙච්චර මහන්සි වෙච්ච මට මගේ හේනට මෙහිම වෙන්න කවුද නපුරක් කළේ නරකන් කියලා කියන්නේ ඒකයි. දැස්ස වලාහක දිව්‍ය වෙන්නේ නැති නැත්තම් කවුරු හරි දෙවි කෙනෙක්ද කියලා ගොවියා හිතනවා ඇති. මොකද ඒ කාලේ මිනිස්සු සුබහදහමට දේවත් වේලා සැලකුවානේ. නේද? එහෙමත් නැත්නම් අපි කියනවා කාගේ හරි ඇස් වහ කට වහක් බැඳලාද දන්නේ නැහැ කියලා. ගොවියා ඒ වගේ දේවලුත් විශ්වාස කරා. කෙසේ හෝ මේ ගොවියාගේ අස්වැන්න නම් මෙදා පාර සරු වෙලා නැහැ. ඉතින් මොනව කරන්නද? ඒ වුණාට තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්න, තමන්ගේ කුසගින නිවා ගන්නට මේ තියෙන කුරක්කන් ටිකවත් කපලා ගෙට ගන්න ඕනේ. ඒක නිසා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කපා ගනිමු එක පෙත්තේ කුරක්කන් කියලා කවියා තමන්ගේ වේදනාව මේ පද හතරට ගලපලා තියෙන අපූර්ව බලන්න. එසේනම් දුවේ පුතේ ඔබගේ සාහිත්‍ය පොතේ ඔබට නිර්දිෂ්ටිත කවි පන්ති 8ම අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔබට පේනවා ඇති අපේ ගැමියා එමත් නැත්නම් අපේ ජන කවියා කොයිතරම් දක්ෂයිද මේ ජන කවි නිර්මාණය කරන්නට කියලා. හැබැයි ඔබ පොතපත දැනුම ලැබපු උගතෙක් නොවුනට බලන්නකො කොයිතරම් අපූර්වට ධ්වනිපූර්ණ භාෂාවක් යොදා ගනිමින් ව්‍යංගාර්ථ මතු කරමින් මූල අග එලිවට රකිමින් සිල්පද ආකෘතියෙන් මේ කවි රචනා කරලා තියෙනවද කියලා. මම හිතනවා දුවේ පුතේ ඔබට ලස්සන ਵਿਚාරයක් ලියන්නට මේ කවි පන්ති වල අර්ථය හොඳට දැන් වැටහෙනවා ඇති කියලා. එසේනම් වෙනත් දවසක සාහිත්‍ය පාඩමකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් මම ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.